උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කේ.ඒ. පොඩිමැණිකේ මැතිණිය විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදාන වලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය තමන්ට සහ ආශ්‍රය කරන සියලුම නෑහිතවතුන්ට මේ ආත්මය තුලදීම ධර්ම අවබෝධය වේවා. දේශකයාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවායි බලාපොරොත්තු වෙනවා. එසේම වේවායි ආශිර්වාද කරනවා. නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නාහං භික්ඛවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නං වා කාමච්ඡන්தோ uppajjati uppannං වා කාමච්ඡන්தோ බිහිවභාවය වේපුල්ලාය සංවත්තති යත ඉදං භික්ඛවේ සුබ නිමිත්තං ජීවිතයට ධර්මය නම් වූ තේමාව ඔස්සේ ඔබට ධර්මානුශාසනාවන් මාලාවකට සවන් දෙන්න ලැබෙනවා. මේ ධර්මානුශාසනාවල ජීවිතය අවුල් වී යන හැටි විග්‍රහ කරලා එතනින් නවත්තන්නේ නැහැ. ඒ අවුල ජීවිතය තුළ විසඳා ගන්න හැටි පැහැදිලි කරන්න ඕන නිසා තමයි ජීවිතයට ධර්මයේ කියන පදයක් අපි යොදලා තිබෙන්නේ. ජීවිතයට ධර්මය නොගත්තොත් ඒ ජීවිතය අවුල් වී යන එක වළක්වන්න බෑ. උගත්කම, බුද්ධිමත්කම, ධනවත්කම ආදී මේ කාරණා වලින් යම් ආකාරයක ජීවිතේ ජීවන ගැටලු විසඳාගත හැකි වුවත් මානසික ගැටලු විසඳා ගන්නට මේ හැකියාවන් ප්‍රමාණවත් වන්නේ නැහැ. ඒ තථාගත දේශනාව තුළින් ගන්නවා නම් සියලු ස්වභාවයන් මනසක තියෙන සියල්ල දුක් කරදර ටික 16ක් වශයෙන් ගත්තොත් ධර්මයේ නැති ජීවිතයකට රැකියාව තුළින් මිල මුදල් වලින් යාන වාහන වලින් අධ්‍යාපනයෙන් දූ දරුවන්ගෙන් විවාහයෙන් ලබාගත හැකි යම් සතුටක් තියෙනවා නම් ඒ 16න් එක කොටසක් විතරයි. අනිත් කොටසට අතපවන්න මේ ජීවිතේට ධර්මයේ නැති අයට හැකියාවක් නැහැ. තව ජීවිතේ ළඟා කරගත හැකි ළඟා කරගත යුතු සුඛයන් 15 ගුණයක් තිබෙනවා. සැනසීම් 15 ගුණයක් තිබෙනවා. ඒ 15 ගුණය ළඟා කරගන්නට තථාගත දේශනාවම තේරුම් ගන්න වෙනවා. ඒක තමයි බුදුවරයෙකුගේ වැදගත්කම. සාමාන්‍යයෙන් පාසල් යන දරුවෙකුට ගුරුවරයෙකුගේ මාර්ගෝපදේශකත්වය නොමැතිව අදාළ විෂයන් සමත් වෙන්නට පුළුවන් කමක් නැහැ. ඔබ හැමදෙනාම මේක පිළිගන්නවා. භාෂාවකට හරි මොන දෙයකට හරි ඔබට ගුරු වුණා කවුරු හරි කියලා. අන්න ඒ වගේ මේ ජීවන ගැටලුව ජය ගැනීම සඳහා තථාගතයන් වහන්සේ හෙළි කළ ධර්මයේ තමයි ලෝකයට ගුරුවරයා වෙන්නේ. තථාගතයන් වහන්සේත් තමා අවබෝධ කරගත් මේ ධර්ම අනතුරුව ගුරු තනතුරේ තබා ගත්තයි කියලා තිබෙනවා.
තථාගතවරු මේ සසර ගමනේ නැත්තම් ජීවිතේ අවුල හැදෙන හැටි සහ අවුල ලිහන හැටි දෙකම දන්නවා. අනේ ශාස්ත්‍රවරු හෝ පෘථග්ජන අය මම දන්නේ නැහැ අවුල ලිහන හැටි දන්නවයි කියන්නේ. අවුල විග්‍රහ කරන්නත් පුළුවන් සමහර අයට. අවුල සංකීර්ණ වෙන හැටි අවුලේ තියෙන දුක්සහගත ස්වභාවය විග්‍රහ කරන්නත් පුළුවන්. නමුත් වැදගත් වෙන්නේ අවුල හැදෙන හැටි නෙවෙයි. අවුල निराකරණය කරගන්න හැටි. මම එහෙම කියන්න හේතුවකුත් තිබෙනවා. ඇතැම් අනුශාසනා දේශනාවන්ට සවන් දීමේදී අවුල ගැන තමයි කතා කරන්නේ, දුක ගැන තමයි කතා කරන්නේ. ඒක බුදුදහමේ එක පාර්ශවයක් විතරයි. ඔබ අපට සවන් දීලා තිබෙනවා නම් අපේ දේශනා සූත්‍ර පාඨයේ හරය හඳුනාගන්න. තථාගතෝ භික්ඛවේ අරහං සම්මා සම්බුද්ධෝ දේ ධම්ම දේශනා පරියායන භවಂತಿ. තථාගතවරුන්ගේ මේ ධර්ම දේශනා අරුත් වශයෙන් ගත් කල දෙකයි. මේ දේශනා සූත්‍රයේ සඳහන් මේ අරුත් දෙක මුළු සූත්‍ර පිටකය පුරාම තියෙන දෙයක්. ඒක විතරක් නෙමෙයි. වෙනත් ආකාරයකින් තියෙන්නේ. ඒ නිසා මේ ධර්ම න්‍යායයට මා පැහැදිලි කරන්නේ ditta ධම්ම පරියාය කියලා. දේශනා සූත්‍රේ නම් පෙන්නනවා පළවෙනි න්‍යාය පාපම් පාපකතෝ පස්සත. පාපය ලාමක වශයෙන් දකින්න. දැක්කනම් දැකපු කෙනාට තත්ත විරජ්‍යත විමුච්ඡත නිබ්බින්දත එහි නොඇලෙන්න එන් මිදෙන්න ඈත් වෙන්න පාපෙන්. පාපේ වශයෙන් දුටු කෙනාට පාපෙන් මිදෙන්න පුළුවන්. පාපේ පාප වශයෙන් දැකීම එක ධම්මපරියායක්, මිදීම අනිත් පරියාය. මේ තමයි අපට දැක ගන්නට ලැබෙන ධර්ම න්‍යාය. ඕනෑම සූත්‍රයක ඕනෑම ගාථා දෙකක ආදි වශයෙන් එබැවින් මේ ධර්ම දේශනාව යනු ඔබේ ජීවිතයේම කරන්නා විවරණයක්. ඔබේ ජීවිතය පිළිබඳව පුද්ගලයෙක් වශයෙන් නොගෙන ඊට වඩා ගැඹුරු තැනක සිට කරන්නා විවරණයක්. අන්නේ විවරණයේදී තමයි අපට වැටහෙන්නේ අපි නොමගින් ඉන්නවා නැත්නම් මේ සංසාර ගමනකට බන්ධනයකට අහු වෙලා ඉන්නවයි කියලා. අහු වෙලා ඉන්න කෙනෙකුට සාමාන්‍යයෙන් සතෙකුටත් උගුලකට අහු වෙලා ඉන්න බව දැනුණොත් ගැලවෙන්න ඕන කමක් තියෙනවා. අහු වෙලා ඉන්නේ නැත් බව දන්නේ නැත්නම් ගැලවෙන්න බැහැනේ. බෞද්ධ හෝ අබෞද්ධ මේ පෘථග්ජන කියන සමාජයේ සංසාර උගුලට අහු වෙලා ඉන්න බව දන්නේ නැහැ. ඒ නිසා ගැලවෙන්න ඕන කමකුත් නැහැ. මට මතකයි මම ළමා කාලේ හෝ පසු කාලීනව ගියාපුවම සත්ත්ව උද්‍යානයේහි කුරුළු පරාදේශයක් තිබෙනවා. ඒට අපට ඇතුල් වෙන්න පුළුවන්. ඊට පස්සේ ගස් කොළන් වටකොට සැඳුනා විශාල කූඩුවක්. කූඩුව ඇතුලේ කුරුල්ලන් නිදහස තියෙනවා. ඉගිලෙන්න හරිය මේ කැම්බිම හොයාගන්නත්. කූඩුවෙන් පිට යන්න බෑ උන්ට. ඇයි? උඩින් විශාල දැලක් කියලා තියෙන නිසා. නමුත් කුරුල්ලා ඒක දන්නේ නැහැ. ඌට ඒ සීමාව ඇති. ඒ නිසා ඒකේ කාලා බීලා ඉන්න කල්පනා කරනවා. ඌට වැටහුණොත් යම් දවසක මේක සීමා සහිතයි අසීමිත නිදහසක් තියෙනවා කියලා ඒ කූඩුවෙන් එළියට එන්න කල්පනා කරනවානේ. ඒ කුරුල්ලට කූඩුව තුල බන්ධනයක් තිබෙන බව, සීමාවක් තියෙන බව නොතේරෙන්න ආසේ තථාගතවරු පහළ වී ධර්මයේ හෙළි නොකරන්නා වූ සමාජයේ ජීවත් වෙන අයට පිනපව ධානය කියනා වූ මේ කාරණා මුල් කොටගෙන සංසාර ගමනක් බන්ධනයක් තියෙනවා කියන එක තේරෙන්නේ නැහැ. එබැවින් එයින් ගැලවීමට ඕන කමකුත් නැහැ. එහි පවතිනා වූ ආදීනවය
බුදුවරයෙක් මුණ ගැසී මේ තේරුම් අරගෙන සංසාරගත බන්ධනයෙන් නිදහස් වීමට ඇති අවශ්‍යතාවය තේරුම් ගන්නකොට තමයි කෙනෙකුට වෙනත් අවස්ථාවක් නැහැ කියලා තේරෙන්නේ. බුදුවරු හෙළි කරන්නා වූ ධර්මයේ උදව් කරගෙන ඒ මාර්ගෝපදේශකත්වයෙන් මේ සංසාර බන්ධනයෙන් මිදෙනු හැර මනුලව ඉක්මවා ගොස් තවත් තැනකදී තනිව එහෙම මේ දේ කරන්න පුළුවන් කමක් නැහැ කියලා වැටහෙනකොට තමයි කෙනෙකුට මනුස්ස ප්‍රතිලාභයේ සමග සදහම් හමු වීම වටිනාකම තේරෙන්නේ. මම ලස්සන උදාහරණයක් ඉදිරිපත් කළා මේ මෑතදී. අපිට ඔබට ඊළඟ ධර්ම දේශනාවලදී අහන්න හම් වෙයි. ඒ නිසා අද මායේ කියන්නේ නැහැ. මොකද මේ ධර්ම දේශනා මාලාවේ ළඟදීම කියපු එකක් ඒක. ඒ නිසා අපි මේ පිළිබඳව සාකච්ඡා කරමු තවත් මාතෘකා ඔස්සේ. අංගුත්තර නිකාය ඒකක නිපාතේහි ඒක ධම්මපාලිය කියලා කියන්නේ. එක් ධර්මයන් වෙනම අරගෙන පැහැදිලි කරන්නේ. මේකේ මිනිසුන් හොයන්නා වූ නිවීම සැනසීම ඔවුන්ට අහිමි කරන ආකාර ගණනාවක් විස්තර කරනු ලබනවා. අපි මේ මාතෘකා සමහර විට ඔක්කොම එකටත් විග්‍රහ කරන දවස් තියෙන්න පුළුවන්. නමුත් මේ විග්‍රහයන්දී අපි ගන්නේ ලැබෙන කාලයට අනුව එක් මාතෘකා ගැඹුරින් විග්‍රහ කරන්න. අපට සවන් දෙන ඔබ බලාපොරොත්තු වෙන ඇත්තෙත් එබඳු ගැඹුරු විග්‍රහයක්. ජාතක කතාවක් හෝ චරිත කතාවක් හෝ දිග බණ කතාවක් හෝ අහලා සතුට වෙනවට වඩා සාමාන්‍ය ඥානණයෙන් නැත්තම් දැනගැනීමෙන් වටහා ගන්නට අපහසු. ඉතිහේතං විජානාම කියලානේ තියෙන්නේ. විශේෂයෙන් දැනගැනීම. විශේෂයෙන් දැනගැනීමට අවශ්‍ය කරුණු අපලවා පැහැදිලි කරවා ගැනීම තමයි මම හිතන්නේ අපට කරන ආරාධනාවල් බලාපොරොත්තුවත්. ධර්ම විනය තුළ මේ කරුණු සඳහන් වෙලා තියෙනවා පුස්තකවල. නමුත් ඒ පාළිය නොතේරෙන නිසා හෝ ඒ ගැඹුර නොතේරෙන නිසා හෝ ඒ ගැඹුරක් පැහැදිලි වෙනවා අඩුයි. සමහර ධර්ම දේශනා තිබෙනවා පේලි 3යි තිබෙන්නේ. පේලි 3 කියවලා ඉන්නකොට බණ ඉවරයි නම් එතනින් එහාට ඒක දකින්නේ නැහනේ. නමුත් මේ පේලි 3 සම්පූර්ණම ඒ පේලි 3 තුළ සම්පූර්ණ ධර්මයම පවතිනවා. වටහාගත්ත කෙනාට ඒක අන් අයගේ තේරුම් ගැනීම සඳහා උදාහරණ සහිතව පැහැදිලි කරන්න පුළුවන්. ජීවිතයේ සදහම් හේවීම වෙනුවෙන් කැප කළ ජීවිතේ ත්‍රිපිටකය කියවා තේරුම් ගැනීම සඳහාම කාලය කැප කළ ඒ පිළිබඳව ශාසනික සම්ප්‍රදායේ පවතිනා වූ සුදුසුකම් සපුරාලු අපවැනි අයගෙන් සමාජයේ බලාපොරොත්තු වෙන්නේ මේ අවුල් තැන් නිරවුල් කරගන්න එක. එහෙම නැත්නම් නිවැරදි කියලා හිතාගෙන වරද්දාගෙන ඉන්න තැන්වල ඒ වැරද්ද තේරුම් අරගෙන නිවැරදි කරගන්න එක. එනිසා මේ අපේ ජීවිත සසරට බැඳෙන හැටි නොදැනුවත්කම නිසා සසරට බැඳෙන හැටි පිළිබඳව අපි එක අරමුණක් ඔස්සේ අද කතා කරමු. ඔබ අසාති වෙනවද සංයෝජන කියන වචනය? ඒක තමයි සසරට බැඳෙනවා කියලා පෙන්නලා තිබෙන්නේ. මේ බැඳෙනවා කියන එකෙන් තේරුම මේ මොහොත අතෑරුණත් ජීවිතය අතෑරුණත් ගැලවෙන්නට බැරි විපාකයට මුහුණ දෙන්න සිදු වෙනවායි කියන එක. එකයි බන්ධනය කියන එකේ තේරුම. අප කරන ක්‍රියාකාරකම් තුළ සසරේ නැවත නැවතත් තුන් භවයක් තුළ උපත ලැබමින් ගමන් කරන්නට කරුණු අප අතින් රැස් වෙනවා. ඒ නොදන්න කමක් නිසා. ඒ කුඩා දරුවෝ ගාව තියෙන නොදන්න කමක් නෙවෙයි පින්නතුනි.
බුදුරජාණන් වහන්සේ වදාළ අවිද්‍යාව කියන වචනයෙන් සඳහන් කරන්නා වූ මහා නොදන්නාකමක් නිසා. අන්න බුදුවරු වැනි අය අවශ්‍ය වෙන්නේ ඒ නොදන්නාකම් පැහැදිලි කරලා දෙන්න. ඒ පැහැදිලි කරගත්තම තමයි ගුරුවරයාගේ අවබෝධය ශිෂ්‍යයා ලබාගෙන විභාගයේ සමත් වෙනවා වගේ තථාගතවරුන්ගේ අවබෝධයෙන් ප්‍රයෝජන ලබන පිරිසක් සමාජයකට හැදෙන්නේ. බුද්ධ කාලේ නම් ඒක එදා, මහින්දාගමනයේ දවස් නම් ඒක එදා, අද නම් අද, තවත් අවුරුදු 500ක නම් එදා. අන්නේ විදිහට එදිනෙදා ජීවත් වෙන සමාජයේ ජීවත් වෙන අයට තමන් හොයන විසඳුම් වලින් ලබාගත හැකි විසඳුම් වලට අමතරව තමයි මේ ගැඹුරු ආකාරයේ විසඳුමක් තථාගතවරු ලබා දෙන්නේ. මේ ඒක ධම්ම පාළිය කියන එකෙන් කියන්නේ හරි වටිනා දෙයක්. උන්වහන්සේ වදාරනවා තමන්ගේ බුදු ඇසින්වත් කියන එක. එතන වටින්නේ අන්න ඒකයි. බුදු ඇසින්වත් දැක්කේ නැහැ. අනිත් ඇස් ගැන කවර කතාද? නාහං භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහණෙනි මම මගේ බුදු ඇසින්වත් දැක්කේ නැහැ. යේන අනුප්පන්නං වා කාමච්ඡන්தோ උප්පජ්ජති. උප්පන්නං වා කාමච්ඡන්தோ භියෝ භාවාය වේපුල්ලාය සංවත්තති. උපන් කාමච්ඡන්දය යලි යලිත් හට ගනිමින් පවතින සහ විශාලත්වයට, බහුලත්වයට, විපුලත්වයට පත්වෙන කරුණක්. තථාගතයන් වහන්සේ බුදු ඇසින් පවා දැක්කේ නැහැ කියලා කියනවා. මොකද්ද මේ ඒක ධර්මය? සුබ නිමිත්ත. දැන් මේ සුබ කියන වචනේ තේරුම හෝ නිමිත්ත කියන වචනේ තේරුම් ගන්න නැති තාක්කල් මේ අර්ථ විකරණයන් වැරදි. මොකද අපිට නැකත් බලන්න ගියොත් මතක් වෙන සුභාසුභ වෙනයි. අවුරුදු උත්සවයට ආපුවම එන සුභාසුභ වෙනයි. එහෙමනේ අපි සුභාසුභ පාවිච්චි කරන්නේ. නමුත් ඊට වඩා ගැඹුරු අර්ථයක් ඒකේ පවතිනවා. දැන් නිමිත්ත කියන එක තේරුම් ගන්න ඕන. නිමිති කියන වචනයක් ඉගෙන තියෙනවා. ඒක නෙමෙයි මේ අපි කතා කරන්නේ. අපි මේ ලෝකේ ජීවත් වෙනකොට පුද්ගලයන් වශයෙන් කටයුතු කළාට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන්තරව කරන වැඩ ටිකක් තියෙනවා. නිමිති ගන්නවා. ජීවත් වෙන්න නිමිති ගන්නවා. ආන්ගෙන් නිමිති ගැන කතා කරනකොට ඔබ ගැනයි ඒ කතා කරන්නේ. එතකොට නිමිති කීයක් ඔබ ගන්නවද ජීවත් වෙන්න? ඇසෙන් ගන්නවා, කනෙන් ගන්නවා, නාසයෙන් ගන්නවා, දිවෙන් ගන්නවා, කයෙන් ගන්නවා, සිතෙන් ගන්නවා. රූප නිමිත්ත, ශබ්ද නිමිත්ත, ගන්ධ නිමිත්ත, රස නිමිත්ත, පොට්ටබ්බ නිමිත්ත, ධම්ම නිමිත්ත. නිමිත්ත කියන්නේ අරමුණට. එතකොට අපිට මේ නිමිත්තට තව වචනයක් එකතු කරන්නත් පුළුවන්. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම, ධම්මකාම. නමුත් මේ වචන පාසල් ගිහින් ඉගෙන ගත්ත පමණින් හෝ ධර්ම ශ්‍රවණය කරලා මේ වචනේ පාඩම් වුණ පමණින් හෝ මේ ගැඹුර ඔබ දන්නවයි කියලා හිතන්න එපා. දන්නයි ඉන්න පුළුවන්. නැත්තම් ධර්ම ශ්‍රවණය කරලා තේරුම් ගන්න. නිමිත්ත කියන්නේ මොකක්ද ඇත්තටම? තියෙන දෙයක්ද?
අනේකයි තේරුම් ගන්න ඕන කාරණාව. නිමිත්ත කියන්නේ තියෙන දෙයක්ුත් නෙවෙයි. නිමිත්ත කියන්නේ නැති දෙයක්ුත් නෙවෙයි. නිමිත්ත කියන්නේ හේතුඵල ධර්මතාවයක්. ඒ හේතුන්ගේ ඵලයේ වශයෙන් තමයි නිමිත්තක් හටගන්නේ. ඒ නිමිත්ත වරද්දාගත්තාම තමයි අර නූපන් කාමච්ඡන්දේ උපදිනවා. උපන් කාමච්ඡන්දේ නැවත නැවත උපදින්න හේතු වෙනවා සහ බහුලත්වයට පත් වෙනවායි කියලා කියන්නේ. දැන් මේක කතා කළොත් ඒක ධම්මපරයයක් විතරයි. එතකොට වැඩෙන පැත්ත විතරයි. වැඩෙන පැත්ත පැහැදිලි කරලා අනතුරුව මේක මේ මිදෙන පැත්ත තමයි තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම. මේ නිමිති හයම පිළිබඳව කතා කරන්නට අපට කාලය ගත්තක් ඕන නම් එතකොට වෙනම පැය ගන්න වෙනවා. ඒ නිසා එකකින් පැහැදිලි කරපුවම අනිත් පැත්ත එක තේරුම් ගන්න ඕන. මේ කාමච්ඡන්ද කියන බරපතල වචනය රැවටෙන්නේ නැතුව ඊට වඩා සරල වචනයක් මම දෙන්නම් ඒකට. ඇල්ම, ලෝභය. ලෝභය කියව පමණින් ආයෙත් මුදල් වලට තියෙන ලෝභකම කියලා හිතන්නත් එපා. අරමුණට තියෙන ඇල්ම. රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට, පොට්ටබ්බයට මේ අරමුණු අපි ගන්නවා. මේ අරමුණට ප්‍රිය කිරීමක් ඇති වෙනවා. අරමුණට ඇලෙනවා. අපි අද කතා කරන්නේ අරමුණට ඇලීම. සහ එයින් මිදෙන්න අවශ්‍යයි ඒ ඇලීමේ තියෙන ව්‍යාජය මොකක්ද කියන එක පිළිබඳව. ඔය ත්‍රිපිටකයේ පවතිනා වූ සූත්‍ර ගණනාවක තියෙන උදාහරණයක්. චිත්ත ගහපතිතුමත් මේ උදාහරණය දවසක් ඉදිරිපත් කරලා තියෙනවා. සරියුත් මහරහතන් වහන්සේ වැනි කෙනෙකුත් ඉදිරිපත් කරලා තිබෙනවා. උදාහරණයකින් යමක් පෙන්වන්න උත්සාහ කරනවා. ඒ එදාට ගැලපෙන උදාහරණයක් නෙමෙයි අදටත් ගැලපෙන දෙයක් මේක. අදේ සතුන් තමයි නාගරිකේ හොයාගන්න බැරි. ඉන්න අපි ඒක වෙන සතුන්ගෙන් අත්තත් කමක් නෑ. නමුත් අපි දැකලා තියෙනවානේ. ගවයෝ දෙන්නෙක් ඉන්නවායි කියලා හිතන්න කියලා තියෙනවා කළු සහ සුදු. කළු ගොනයි සුදු ගොනයි. මේ දෙන්න ගැට ගහලා තියෙනවා යම්කිසි පටියකින්. දැන් කෙනෙක් ඇහුවොත් කළු ගොනා සුදු ගොනාට වැඳිලාද සුදු ගොනා කළු ගොනාට වැඳිලාද? කළු ගොනාගේ බන්ධනේ සුදු ගොනාද සුදු ගොනාගේ බන්ධනේ කළු ගොනාද? නෑ. කළු ගොනා සුදු ගොනාට වැඳිලත් නෑ සුදු ගොනා කළු ගොනාට වැඳිලත් නෑ. අපිට පේන්නේ එහෙමයි. දෙදෙනා වෙනයි බන්ධනේ වෙනයි. ඔය නිමිත්ත කියන පදේ විග්‍රහ කරන්නයි මම ඔය උදාහරණය ගත්තේ. සුබ නිමිත්ත. නිමිත්ත කොහෙද තියෙන්නේ? නිමිත්ත හඳුනාගන්න පුංචි විග්‍රහයක් කරන්න වෙනවා. මෙන්න මේ විග්‍රහයට තමයි පින්නොතනේ විදර්ශනා කියලා කියන්නේ. අපි උඩින් පල්ලෙන් හොයලා බලනට වඩා හේතුඵල වශයෙන් හොයලා බලන එක. එතකොට අපට ඉදිරියෙන් කෙනෙක් පේනවා කියන මේ ඇසට රූප පේනවා කියන වචනේ එහෙම බැලුවම ඇත්ත. අපිත් මෙහෙ ඉන්නවා අපේ ඇහත් පේනවා ඉස්සරහින් තියෙන කෙනෙකුත් පේනවා. නමුත් එහෙම බැලුවට මේක තේරුම් ගන්න බෑ. හොඳයි ඉදිරියෙන් කෙනෙක් ඉන්නවා ඇස් තිබුණ නැත්නම් පේනවද? හොඳයි ඉදිරියෙන් කෙනෙක් ඉන්නවා ආලෝකය තිබුණ නැත්නම් කරවලේ පේනවද? අපට තේරෙනවා එතකොට ඒක තවත් හේතුව නැහැ කියන එක. ඇසුත් තියෙනවා අපට පේන ආකාරයෙන්. නමුත් ඔහුගේ ඇසේ මේ රූප නිමිත්ත පහළ වෙන තැන
ඒක පහළ වෙන්න බැරි නම් දැන් ඇස් පේන්නේ නැහැ කියනවා. ඇස් දෙක තියෙනවා නමුත් පේන්නේ නැහැ. උපැස් වේලක් භාවිතා කිරීමෙන් කරන්නේ ආයත් ඒ නිමිත්ත පහළ වුණ තැනට ඒක කරන එක. මේක හරි සුන්දර දෙයක්. තේරුම් ගන්න පහසු දෙයක්. ඔබේ මේ දැන් කාලයේදී හෝ තරුණ කාලයේදී හෝ ඔබ කැඩපතට ගිය දවසක් ඉදිරියට ගිය දවසක් මතක් කරගන්න. ඔබට ඔබ බලා ගන්න ඕන නම් ගුණගහක් දිහා ගිහින් බැලුවට පෙනෙන්නේ නැහැ. බිත්තියක් දිහා ගිහින් බැලුවට පෙනෙන්නේ නැහැ. කැඩපතෙන් ඔබව පේනවා. ඇයි ඒ? ඔබේ ඡායාව කැඩපතට වැටිලා තියෙන නිසා. ඔබෙන් පිටත් ඔබේ ඇඟේ වැඩි වෙන ආලෝක කිරණ ඡායා ඊට පස්සේ කැඩපතට වැදුනහම කැඩපතෙන් ආපහු අපේ ඇහැට ගියම් වෙනවා. මෙන්න මේ කැඩපතේ පෙන්න ඔබේ ඡායාවගේ ඡායාවක් ඇසේ පහළ නොවන තාක්කල් බාහිර ලෝකයේ කිසි දෙයක් අපට පෙනෙන්නේ නැහැ. ඉදිරියෙන් තිබුණාට එහෙම පෙනෙන්නේ නැහැ. ඒ නිසා මේ ඇසේ මේ ඡායාවන් ගන්න පුළුවන් හැකියාවට කියන්නේ පාලියෙන් චක්කු ප්‍රසාද කියලා. ඒක ඇහි කළු ඉන්ද්‍රියාව හෝ කාචය හෝ මේ අක්ෂි ගෝලය නෙමෙයි, ඔක්කොම නෙමෙයි. ඒක ඇතුලේ පවතිනා වූ ජීවි බවක්. ඒක ද්‍රව්‍ය නෙමෙයි. මතක තියාගන්න. ප්‍රසාද පිහිටනවා කියලා කියන්නේ. එතකොට මේ චක්කු ප්‍රසාදය අවශ්‍යයි අනිවාර්යයෙන්ම. ඒ වගේම ඉදිරියෙන් තියෙන දෙයක් අවශ්‍යයි ඇහැ සඳහා නම්. ඒ සඳහා ආලෝකයක් අවශ්‍යයි. රාත්‍රියට මේ ඝන රාත්‍රියකදී මේ පරිසරයේ වැසී යන අඳුරින් මොකුත්ම නැහැ ඊට පස්සේ. අපිට පේන්නේ නැහැ. කරවල විතරයි පේන්නේ. කරවල විතරක් පේන්නේ ගස් නැති නිසාද? නැහැ. ඒවට වැටෙන ආලෝකය වැටුනේ නැති නිසා. එහෙනම් ඒ ආලෝකය කියන එකත් මෙතන උදව් වෙනවා. නමුත් අප ඉදිරියෙන් තියෙන කෙනා දකිනවා කියන එකේ ඇත්ත සිද්ධිය හොයාගන්න. ඒ ඉදිරියෙන් තියෙන ඔබ කැමති පුද්ගලයාගේ රූප සටහන ආලෝකයේ උදව්වෙන් ඔබේ ඇසේ කාචය තුලින් ගමන් කොට ඇස තුල අර ඔබේ රූපයේ කණ්ණාඩිය තුල හැදුවා වගේ ඡායාවක් පහළ නොවන්නේ නෑ. ඔබට ඉදිරියෙන් තියෙන දේවල් පේන්නේ නැහැ. අන්න මේකට පාළියේ තියෙන වචන කීපයක් ප්‍රසාදයේ ගෝචර රූපයේ ආලෝකයේ මානසිකාරයේ චක්කු සම්පස්සේ නිසා උපදින සැප දුක් උපේක්ෂා වේදනා. මේ තමයි හේතු. අර ඉදිරියෙන් තියෙන දේ පිළිබඳව මින් පෙර හඳුනාගෙන තිබුණේ නැත්නම් අගයක් වටිනාකමක් දීලා තිබුණේ නැත්නම් විස ඖෂධයක් හොඳ බෙහෙත් ඖෂධයක් ආදී වශයෙන් එහෙම නැත්නම් මිතුරෙක් හතුරෙක් ආදී වශයෙන් දීලා තිබුණේ නැත්නම් මේ හැඟීම් පහළ වෙන්නේත් නැහැ. දැන් එතකොට ඔන්න මම එක නිමිත්තක් කතා කළා රූප නිමිත්ත. දැන් මේ රූප නිමිත්ත ඉදිරියෙන් තියෙන රූපයක් නෙමෙයි ඔබත් නෙමෙයි. ඔබේ ශරීරයනේ ඔබ කියන්නේ. රූපේ ඉදිරියෙන් තියන්නේ. දැන් ඔබ පැත්තකින් ගන්න ඉදිරියෙන් තියෙන රූපේ පැත්තකින් ගන්න කළු ගොනයි සුදු ගොනයි. මේ දෙන්න බැඳිලා නැහැ. නමුත් මේ දෙන්නගේ බැඳීම සිදු වෙනවා අර මැද තියෙන බන්ධණයෙන් හෙවත් කාමච්ඡන්දයේදී. අරමුණට ඇති කැමැත්ත. ඡන්ද කියන්නේ සාමාන්‍යයෙන් කැමැත්තනේ. කැමැත්ත ඉක්මවා යන එකට කියනවා කාමච්ඡන්ද නැත්තම් කාම උපාදාන කියලා. අන්න. දැන් එතකොට අපි මේ ආසා කරනවා කියන වචනේ තේරුම ලෝභ කරනවා කියන එකේ තේරුම බාහිර වස්තුවකට ලෝභ කරනවා නෙවෙයි. අපේ කය ලෝභ කරනවත් නෙවෙයි. අදක තියාගන්න. කය ලෝභ කරනවා නම් ඔය මියගියන් පස්සේ තියෙන කයත් කාට හරි ලෝභ කරන්නේ නැතේ. ඒ කය කාටවත් ලෝභ කරන්නෙත් නැහැ, ද්වේෂ කරන්නෙත් නැහැ. එහෙමනම් අපි හදා ගන්න දෙයක් මේක. අරමුණ කියන එක. රූප ආරම්මණය කියන එක. ඒක දෙයක් නෙවෙයි. මේක
උපදින්නට අදාළ කරුණු දෙකක් සිදුවෙන බව අවශ්‍ය බව පංචස්කන්ධ විග්‍රහය කරන පිටකෝපදේශය රූප කියලා කියන්නේ ඇසේ ප්‍රසාදයයි අර රූප නිමිත්තයි කියලා කියන්නේ. ඉදිරියෙන් තියෙන රූපේ නෙවෙයි. ඒක ඔස්සේ ඒක හේතුවෙන් පහළ වෙන නිමිත්ත. මේ දෙකට තමයි රූප කියන්නේ. කවදා හරි දවසක මේ සමාජයේ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධේ රූප කියන්නේ මේකට බව. ඉගෙන ගන්න තාක්කල් බුදුදහමෙන් ඉදිරියට යන්න බෑ. ඉදිරියෙන් තියෙන එක රූපය කියලා හිතන තාක්කල් හරි අක්සිගෝලයේ ඇහැ කියලා හිතන තාක්කල් හරි එහෙම නැත්නම් රූප කියන්නේ ශරීරය කියලා හිතන තාක්කල් හරි විදර්ශනාවට නගන්න බෑ. එතකොට එතන එහෙමනම් ඒ පහළ වෙන සෙවණැල්ල අර කැඩපත ඇතුලින් පහළ වෙන සෙවණැල්ල වගේ සෙවණැල්ල. ඒක අපිට ජීවත් වෙන්න හඳුනා ගන්න අවශ්‍යයි. මෙන්න මේ රූප අරමුණ කෙරෙහි අපි අම්මාකාරයක ඇල්මක් ඇති කරගන්නවද? හොඳයි කියලා, ප්‍රියයි කියලා, සැපයි සාන්තයි කියලා. ගැටීමක් නෙමෙයි ඇල්මක්. අන්න ඒකට සුබ නිමිත්ත කියලා කියනවා. එතකොට මේ සුබ නිමිත්තේදී රූපේ මම රූපය කියන්නේ ශරීරයට නෙවෙයි. අර රූප නිමිත්තට. ඒ රූපේ තුලයි මම කියන හැඟීම ඉන්නේ. ඒ මම තුල තමයි මේ රූප කියන හැඟීම තියෙන්නේ. කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මම පෙන්වන්නේ අර රූප නිමිත්ත තුල. අපි කැමරින් හොයන්නේ නැතුව ශාරීරික කොටස් ටික කර බෙදාගෙන ඒකේ මම නෑ කියනවා එක්ක මම කියන්නේ ශාරීරිය කියලා කියනවා. මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඇහැට හම් වෙන අරමුණක් මුල් කොටගෙන කනට හම් වෙන අරමුණක් ශබ්ද අරමුණක් මුල් කොටගෙන නාසයට හම් වෙන ගන්ධ අරමුණක් මුල් කොටගෙන විග්‍රහ කරන්නේ. නිමිත්ත විග්‍රහ කරන්නේ. පංචස්කන්ධය විග්‍රහ කරන්නේත් එහෙමයි. දැන් ඔය රූප වේදනා සංඥා සංකාර පහ හටගන්නේ ඇසට හම් වෙන්නේ මේ රූප නිමිත්ත මුල් කොටගෙන. එතකොට ඒකට රූප වේදනා සංඥා සංකාර පහ එක්වර හට ගන්න බැවින් පංචස්කන්ධය කියනවා. පංචස්කන්ධය හට ගන්න නැතුව අපිට ලෝකේ ජීවත් වෙන්න බෑ. අප වෙනයි අපේ කය වෙනයි පංචස්කන්ධය වෙනයි. ඇස නිසා පහළ වෙනකොට රූප නිමිත්ත මුල් කොටගෙන රූප වේදනා සංඥා සංකාර පහ. කන නිසා නම් ඒ බඳු රූපයක් එන්නේ නැහැ. නමුත් ශබ්ද රූපයක් එනවා. ඇසෙන් ගත්ත රූපේ එන්නත් පුළුවන්. එතකොට ශබ්ද රූපය මුල් කොට ගත්ත වේදනා සංඥා සංකාර පහ. විඥාන පහ. එතකොට ශබ්ද නිමිත්ත. ගන්ධය මුල් කොට ගත්තාම ගන්ධ සුවඳ ගන්ධ නිමිත්ත මුල් කොට ගත්ත ගන්ධ රූපය මුල් කොට ගත්ත වේදනා සංඥා සංකාර පහ. බලන්න නිමිති හයක් නැද්ද කියලා එතකොට. මේක අපිට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තෝරා ගන්න පුළුවන් දොරවල් පහින්. ධම්ම සීමා සහිත නැහැ අසීමිතයි. තම තමන්ට ඕන විදිහට ධම්ම හදා ගන්න පුළුවන් ධම්ම කාමය. ධම්ම නිමිත්ත. එතකොට මේ නිමිත්ත එන දේවල් කෙරෙහි අපි ඇලීමක් ඇති කරගත්තොත් අන්න ඒකටයි සුබ නිමිත්ත කියලා කියන්නේ. දැන් නැවත නැවත හිත ඉල්ලනවා. අදත් ඉල්ලනවා, හෙටත් ඉල්ලනවා, අනිද්දාත් ඉල්ලනවා. එහෙම දෙන්න මොකද වෙන්නේ? අර බියෝ භාවය කියන වචනේ පේනවනේ නැවත නැවත ඒකට ලොල් වීම කියන එක තුල මොකද වෙන්නේ? විපුලත්වයටපත් වෙනවා. මොකද්ද දැන් මේ විපුලත්වයටපත් වෙන්නේ? නිමිත්ත. කාමච්ඡන්දේ. ඒ අරමුණට තියෙන කැමැත්ත. දැන් මම උනේ ඔබේ ශරීරය නෙමෙයි, ඇස නෙමෙයි, මේ කාමච්ඡන්දේටයි මම කියන්නේ. අන්න මම නම් මගේ නම් මගේ ආත්මය. දැන් මේ අරමුණු රස විඳින්න යාම තුළ අපිට මේ මායя අයලන දැල මේක තමයි. අරමුණු රස විඳින්න තහනමක් නැහැ. අල්ලා ගැනීමකින් තොරව, සුබ නිමිත්තකින් තොරව. නමුත් සුබ කොට ගන්න යාමෙන් මොකද වෙන්නේ?
ඒ අරමුණු රස විඳින අතරතුර අරමුණ අහෝසි වෙද්දී ඉවර වෙද්දී යලිත් විඳින්න ඕනෑකමක් චිත්තාභ්‍යන්තරයට බැස ගන්නවා. අන්න එක තමයි රහස. ඒක තමයි සංයෝජන කියන එකේ තේරුම. සසරට බැඳෙනවා කියන එකේ තේරුම. මෙතන මේ හේතුඵල එකතු වෙලා අවසන් වෙන්නට පුළුවන් කාල සීමාව තුළ අපට අවශ්‍ය කාර්ය ඔක්කොම කළ හැකියි. නමුත් එසේ නොයා අපි මොකද කරන්නේ? මේ අවසන් වෙනකොට යලිත් විඳින්න ඕනකමක් චිත්තාභ්‍යන්තරයට ශේෂ කරගන්නවා. ඒකට කියනවා සංයෝජන කියලා. සසරට බැඳෙනවායි කියලා. දැන් තව ටිකක් අපි ගනිමු මේක තේරුම් කරගන්න. මේ රූප වේදනා සංඥා සංකාර පහ ඇහැමුල් කොටගෙන පහළ වුණාම ඒකට තමයි සක්කාය කියන්නේ. නැවත නැවතත් අහලා තියෙන නිසා මතක් කරගන්න වේදනා කියන්නේ මේ රූප අරමුණ විඳිනවට, සංඥා කියන්නේ ඒක හඳුනනවට, සංකාර කියන්නේ ඒක සම්බන්ධයෙන් මෙතෙදි නම් ඇලෙනවට අපි ගැටීම ගන්නෙ නැති නිසා, විඥාන කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර හතරෙන් වුණ දේ දැන ගන්නවට. දැන් මෙන්න සක්කාය පහළ වුණා ලෝකෙ අපිට ලෝකේ හඳුනා ගන්න. සක්කාය සංයෝජනයක් කියලා අවදාරන්නේ නැහැ නේද තථාගතයන් වහන්සේ. සක්කාය දිට්ඨියයි සංයෝජනයක් වෙන්නේ. දැන් සක්කාය වෙනයි අන්න අර නිමිත්ත කියන්නේ දිට්ඨියට. සක්කාය රූප වේදනා සංඥා සංකාර පහ. ඒකට එන දේ මම කොට ගැනීම සක්කාය දිට්ඨිය කියලානේ කියන්නේ. දැන් අර සක්කාය පහළ වෙන්නටත් ඕන. හඳුනා ගන්නටත් ඕන. දිට්ඨි කොට ගත්තොත් නේද සංයෝජනයක් වෙන්නේ. සංයෝජනයක් වෙන හේතු තේරුම ඊළඟට ආයේ සසර ගමන සඳහා හේතුවක් ඉතුරු වෙන එක. ඒ හේතුවක් ඉතුරු කිරීම නිසා තමයි සසර ගමනක් කෙනෙකුට ක්‍රියාත්මක වෙන්නේ. අපි හිතන් හිතයට සතරේ සත්වයක් යනවායි කියලා අපිට තේරෙනවා මේ සතා අපේ ශරීරය නැමැති සත්වයා මෙලොවින් පරලෝට යන්නේ නැහැ කියලා. ඒ වුණාට අපේ විශ්වාසිකුත් තියෙනවා පරලෝ යනවායි කියලා. ඔබේ පමණක් නෙමෙයි. මරුණාම ආයෙ උපදින්නේ නැහැ කියන දෘෂ්ටිවාදීන් කරනවා ලෝකේ ඉන්න ඔක්කොම විශ්වාස කරනවා ජීවිතෙන් එහා පැත්තට කොහරි යන්න. යන කෙනෙක් ඉන්නවායි කියලා. ඉතින් මෙතන හොයාගන්න බෑ. කය යන්නෙත් නැහැ. සිත හොයලා බලපුවම සිතත් දැන් නැති වෙනවා නැති වෙනවා ජීවිත අවසානෙත් නැති වෙනවා. දැනුත් නැති වෙනවා සිත. ඇහැට හම් වෙන රූපය කනට ශබ්දයක් පේනකොට නැති වෙලා. කනට ශබ්දයක් ඇහෙන එක නැති වෙනවා නාසයට ගඳ දැනෙනකොට. ඒ සිත නැත්තම් ඒ මොහොතේ හටගත්ත හඳුනන සිත විඥාන කියන එක එතන නැති වෙන එක. එහෙනම් කොහෙද යන්නේ? යන්නේ නැහැ කියන එකෙන් සතර ඇවිදින්න සත්‍යයක් නැහැ කියන එක හෝ පුනර්භවයක් නැහැ කියන එක කියන්න නෙමෙයි මම උත්සාහ කරන්නේ. ඒ යාම හටගන්නේ කොහොමද? අර සංයෝජන කියන වදේ වැරද්ද නැත්නම් ගමනක් නැහැ. සංයෝජනේ නෙමේ වැඩි වැරද්ද කරලා දෙන්නේ සසරට බැඳීමනේ ඒක බැඳෙනවා. අන්න බැඳෙන එක. දැන් අරමුණු වලින් අපිට සසරට බැඳෙන්නේ ජීවිතේට එක සැරයක්ද එහෙමනම්? ඇසෙන් කී වාරයක් බැඳෙන්න පුළුවන්ද? කනෙන් කී වාරයක් බැඳෙන්න පුළුවන්ද? මොකද ඇසෙන් විතරක් සක්කාය පහළ වෙන්නේ. ඇසෙන් පහළ වෙනකොට රූප මුල් කරගත්ත වේදනා සංඥා සංකාර විඥාන පහ. කනෙන් මුල් කරනකොට ශබ්ද රූපයේ මුල් කරගත්ත වේදනා සංඥා සංකාර විඥාන පහ. දිවෙන් මුල් කරගත්තාම රස රූපයේ මුල් කරගත්ත වේදනා සංඥා සංකාර විඥාන පහ. ඕන එකක් සක්කායනේ. ඕන එකට කැමති වුණාම රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම. දැන් ඒක මොකද්ද? ඔබේ ශරීරයේද? බාහිර තියෙන දේද? නෑ ඒක නිමිත්තක්. අරමුණක්. අන්න එහෙමයි මේ නිමිත්ත හඳුනා ගන්න වෙන්නේ. දැන් නිමිත්ත තුල මම කියන්නේ මොකද්ද එතකොට? තියෙන දෙයක්ද? නෑ නිමිත්ත අල්ලගත්තම අන්න ඒ නිසා එක සුබ නිමිත්තක් වුණාම ඒ නිමිත්තට අවසන් වෙන්න බෑ ආයෙත් හට ගන්න හේතු ඉතුරු නොකර. දැන් ඉතින් මෙතන හොඳ දේවල් කතා කර හැකි අපට. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, පොට්ටබ්බකාම. ඔන්න දොරවල් පහෙන් අරමුණටයි අපි මේ කැමති වෙන්නේ. අරමුණ කියන එක බාහිරේ තියෙන එකකුත් නෙමෙයි, ඔබත් නෙමෙයි. ඒ දෙකේ ආශ්‍රයෙන් හට ගන්න දෙයක්. ඒකට නිමිත්ත කියලා කියන්නේ. රූප නිමිත්ත, ශබ්ද නිමිත්ත. දැන් කොහොමද ඒක අපේ සැබෑ ස්වභාවය වසාලන්නේ? දැන් ඔය නීවරණ කියන පදේ ගන්නකො. දැන් මේ නීවරණ වර්ගය අපි කතා කරන්නේ. නීවරණ කියන පදේ පෙන්වන්නේ ආවරණා නීවරණෝ කියලා.
අපිට ස්වාභාවිකව සංසුන් නිවීමක් ඇද්ද ඒ වසාලන බැවින් නීවරණ කියලා කියනවා. දැන් අපිට ඒ ස්වාභාවික தත්ත්වය පිළිබඳව වටහා ගන්න හැකියාවක් නැහැ. හේතුව ඊට උඩින් අපි නිමිත්තකට කොටු වෙලා නිමිත්ත තුල ඉන්නේ. කාමච්ඡන්ද කියනවා එකට අපි එතකොට. දැන් මොකද්ද මේ වේපුල්ලාය බිහිව බවය කියන්නේ? උදේ දවල් හවස නැවත මේ රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය ආදී මේ එන අරමුණ ප්‍රිය කරයිද? නැවත ගන්න ඕනෑකමක් වශයෙන් ඇසුරු කරයිද? ඇති වෙන්නේ නැද්ද ඔබට? එහෙම නැත්නම් ඒකට මමත්වයෙන් ගනීද? එහෙම නැත්නම් ඒකට තවත් කියනවා නන්දි. නැත්නම් ලෝභ වචන පාවිච්චි කරන්නේ ඒකට තමයි. නන්දි රාග සහගතා తත්‍ර අභිනන්දිනී. එතන සතුටින් පිළිගන්න ඕනේ. රූපේදී රූපේ, ශබ්දේදී ශබ්දේ, ගන්ධේදී ගන්ධේ සතුටින් පිළිගන්න ඕන. අභිනන්දනී. එතන අපට නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විතරයි. ඊට එහාට ගියොත් එහෙම රූපී ධානය, අරූපී ධානය ඒවත් එතන තමයි. තුන් භවය ගැන ගත්තාම අපි ඒ ගැන කතා නොකරමු අද. එතකොට මේ අරමුණ වෙනයි, අරමුණ හේතුඵල වශයෙන් හටගෙන නැසෙනවා. ඒක කාටත් එහෙමයි. ලෝකේ ඉන්න ඕන කෙනෙකුට එහෙමයි. එහෙනම් ඒකේ අර නිමිත්ත ගැනීම කියන එකෙන් පෙන්වන්නේ මොකද්ද එතකොට? සුබ නිමිත්ත කියන එකේ තේරුම ඒක එහෙනම් සුබයි කියන අර්ථයෙන් ගන්නවා කියන එක නෙමෙයි. ඒක Tamanට හොඳයි, සැපයි, සාන්තයි. ඒක තමයි සැනසීම තියෙන්නේ. ඒක තමයි පූර්ණ සැනසීම. අපි හිතන්නේ ඒක තමයි නෙමෙයි. ආස්වාදය කියන වචනෙන් කියන්නේ ඒකයි. මතක තියාගන්න. බුදුන් වහන්සේ වදාලා නෙමෙයි මම අතන පෙන්වන්නේ. ආස්වාද. ආස්වාද කියන වචනේ තේරුම අරමුණට මුලා වීම, ඇලීම කියන එක. දැන් බුදුරජාණන් වහන්සේට බුද්ධත්වයෙන් පස්සේ ජීවත් වෙනකොට නන්ද සහෝදරයා පේන්නත් ඇති. රාහුල පුතුණන් පේන්නත් ඇති. ප්‍රජාපති ගෞතමිය පේන්නත් ඇති. සුද්ධ රජතුමා පේන්නත් ඇති. කිඹුල්ලත් හිටපු ඥාතීන් පේන්නත් ඇති. මේ සේරම හඳුනා ගන්න ඕනනේ. නමුත් මේ එක්කෙනෙක් නිසාවත් බුදුරජාණන් වහන්සේට ආස්වාදය පහළ වෙන්නේ නැහැ. මොකද බුද්ධත්වය කියන්නේ ආස්වාදයෙන් මිදුණයි කියන එක. එනම් බුදුන්ට අරමුණ හැමෙමේදී ආස්වාද තියෙන්න බෑනේ. නමුත් පංචස්කන්ධ පහළ වෙන්න ඕන හඳුනා ගන්නට. එහෙනම් ආස්වාද කියන්නේ ඊට මෙහා පැත්තේ තියෙන වරදක්. ආස්වාද කියන එකේ තේරුම මම කොට ගත්තාම ඇලුඩහම තියෙන දෙයක්. ආස්වාදයට ගියාපම හේතු ඉතුරු වෙන එක තමයි ආදීනවය. ගමන කෙලවර කරන්න බැරුව යලි මෙලොව වශයෙන් ආපහු හිත ඇතුලෙන් එළියට එන්න, ජීවිතය අවසානයේ වුණොත් ජීවිතෙන් එහා පැත්තට ප්‍රතිසන්දියක් ලබා දෙන්න හේතු ඉතුරු වෙන එක තමයි ආදීනවය. එහෙනම් ආස්වාදයේ ආදීනවය දැනගත්ත පුද්ගලයාට අරමුණේදී ආස්වාදයෙන් මිදෙන්න ඕන වෙනවා. අරමුණ ගන්න නැතුව ඉඳලා හරියන්නේ නැහැ. අරමුණ වෙනයි, ආස්වාදය වෙනයි. අර සුබ නිමිත්ත කියන්නේ ආස්වාදයට. දැන් ඉතින් මෙතන මේ රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ ඔක්කොගෙම මේක තියෙනවා. අපි රසය ගැන විතරක් වචනයක් කතා කරමු. මට මේවට ඕන තරම් විස්තර තියෙනවා කතා කරන්න, නමුත් කාලය ගන්න බෑ. මගෙන් නැත්තම් ඔබෙනුත් අහනවා ප්‍රශ්නයක්. මස් කෑවහම පව් සිද්ධ වෙනවද? මේ ප්‍රශ්නේම වැරදි. මේවට කියන්නේ මෝඩ ප්‍රශ්න කියලා. ප්‍රාණඝාත. පණ ඇති සතෙකුගේ පණ තුරන් කරනකොට ඒකට ද්වේෂ නිමිත්ත ඕන වෙනවා. එතකොට ප්‍රාණඝාත පව් සතෙක් මරපුවාමනේ ප්‍රාණඝාත පාපය සිද්ධ වෙන්නේ. මස් කියන්නේ මොනවද? ආහාරයක්. ආහාරය මොකටද අවශ්‍ය වෙන්නේ ශරීරයට? ආහාරය ශරීරය පෝෂණය කරන්න. ආහාරයේ අවශ්‍යතාවයේ ගුණ. ආහාරය අපි වෘෂ්ටිමත් කරන්නේ හෝ වෙනස් කරන්නේ රස නෙමෙයි ගුණ. එඳ ආහාරය වැදගත් වෙන්නේ ගුණ. රස කියන්නේ නිමිත්තක්, හේතුඵල ධර්මතාවයක්. රසකාමයට බැඳුනොත් සසර උපදින්න හේතුවක් ඉතුරු වෙනවා. වරුණාම ප්‍රාණඝාත අකුසල කර්මය සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි රස තණ්හාවට අහු වුණොත් ඒකටත් විපාකයක් තියෙනවා. මම ලිහලා තේරුම් ගන්න ඕන. එතකොට නිමිත්ත එතන අපි එතන තියෙන මොකක් හරි රසයට කෑදර වුණාම රසය මම වෙලා ඉන්නවා.
ඒක නැති වෙනවනේ දැන්. අපි කියමුකෝ මෙහෙම උදාහරණයක් සීනි පැණි රහයි කියලා අපි ඇත්තට ගනිමුකෝ. ඉතින් ඕක අතේ තිබුණාට සීනි පැණි රහත් නැහැ, බෝතලේ තිබුණාට සීනි පැණි රහත් නැහැ, ඔලුවට දැම්මට සීනි පැණි රහත් නැහැ. දිවේම ගෑවෙන්න ඕනනේ. එහෙනම් ඒ දිවනේ සකස් වෙලා තියෙන මේ සිතුවිල්ල පහල කරගන්න. ඒ රස යන සිතුවිල්ලක් දිව උදව්වෙන් පහල වෙන්න. ඒක ඒ මොහොතේ හේතුඵලයක්. සීනි ටික දිවෙන් පල්ලෙහා යනකොට සිතුවිල්ල ඉවර වෙනවානේ. ආයෙත් දැන් රස විඳින්න නම් පල්ලෙහාට ගිහ සීනි ආපහු ගන්න බෑ. ආයෙත් සීනි දෙන්න වෙනවා දිවට. දැන් අර සිතුවිල්ල පස්සේ නේද අපි යන්නේ. අර නැවත නැවත ඉල්ලනවා කියලා කියන්නේ. කාමයේ කියන්නේ සිතුවිල්ලක් රස විඳිනවා කියන එක තේරුම් ගන්න කොච්චර කල්යයිද අපේ අයට. ලෝකෙ තියෙන දෙයක් විඳිනවා නෙවෙයි, කාමයේ කියන්නේ සිතුවිල්ලක් රස විඳිනවා හදාගෙන. ඒ හදාගෙන රස විඳින්න ගියාම මොකද උනේ? අපේ ශාරීරික අවශ්‍යතාවය එහා අපි රසයට ඇලුනොත් ඒකට රස තණ්හා කියනවා. ආහාර ගන්න එක නෙමෙයි වැරද්ද එනවා. ආහාරය රස දැනෙන්නත් ඕන. මොකද ආහාරය කියන එක අපේ පැවැත්මට අවශ්‍ය දෙයක්. ඒක ජීර්ණය වෙන්න ඕන. ජීර්ණය වෙන්න නම් අවශ්‍ය කේටය ඇතුළේ එන්සයිම් වර්ග උපදින්න ඕන, කලවම් වෙන්න ඕන. ඒ නිසා ඒ රසය නාසයට දැනෙන්න ඕන, දිවට දැනෙන්න ඕන හේතුඵල වශයෙන්. වතුරු කාරණා වශයෙන්. නමුත් අපි ආහාරයේ ಗುಣ පැත්තකින් තියලා රස පස්සෙන් හොයන්න ගියොත් එහෙනම් ඔහුට ඕන වුණාම ඊට පස්සේ මොනවට හරි රසකට කැරුණාම ඊට පස්සේ හුයයි ඌරු හරි කුකුල්ලු හරි සත්තු මරන්න, මස් හොයන්න, රහ හොයන්න. අන්න එහෙමයි රසකාමී ඊට පස්සේ ප්‍රාණඝාත පාපයකට මෙහෙවන්නේ. එතකොට අපි කියනවා ඒකට ගෙනිමස් බඩේ බැඳගෙන කන්න නැත්නම් කරේ බැඳගෙන කන්න පටන් ගන්නවා කියලා. ආහාරයට ඕන නම් වෙළඳ පොලේ ගන්න තියෙනවා. ඔය සම්පූර්ණ විග්‍රහ කරලා මේ ලෝකේ හදන්න බෑ කවදාවත්. කන හින්දා නේද මරන්නේ, එහෙනම් කන්න නැත්නම් මරන්නේ නැද්ද කියලා ලෝකේ තර්ක තියෙන්න පුළුවන්. 100ක් අවිහිංසාවාදී කරන්න කවදාවත් බෑනේ. ඒ නිසා ඒ විසඳන්න බැරි පැත්තට ගෙනියන්න එපා මේක. අපට නිදහස් වෙන්න ඕන පැත්ත විතරක් ගන්න. බුදුරජාණන් වහන්සේගේ චරිතරම් බැලුවොත් උන්වහන්සේට කුස්සියක් තිබුණෙත් නැහැ, වෙන තැනක් තිබුණෙත් නැහැ. කවුරු හරි පාත්‍රයට දෙන දෙයක් වළඳන්න ඕනනේ. ඒ මිනිස්සු වෙන දෙයක් දෙයි. උන්වහන්සේට ඒ පිළිබඳ මොකක්වත් චේතනාවක් නැහැ. ඒ මොහොතට හම්බ වෙන දේ. මිනිස්සු දෙන දේ. ඒක වැදගත් වෙන්නේ උන්වහන්සේගේ ශාරීරියේ පැවැත්මට ඇරුණාම මේකේ රස ඒ මොහොතේ හටගන්න හේතුඵලයක් ඒක ඒතර නැතිලා යනවා. ඒක පස්සේ උන්වහන්සේ පන්නන්නේ නැහැ. පෘථග්ජන පුද්ගලයා එහෙම නෙමෙයි, රසට ඇලිලා රස පස්සේ පන්නන්න ගියාම රස විඳින්න ගිහින් අනවශ්‍ය ප්‍රමාණයෙන් ප්‍රෝටීන් ප්‍රමාණයක් ශරීරයට දීලා මේ මාස හෝ තව මොන හරි ඔස්සෙන් ඊට පස්සේ ශරීරය තරබාරු වෙලා එක්ක ලෙඩ වෙනවා. තවත් රෝග හැදෙන්නේ ඔය. ඒ අර රස නැවත හොයන්න නැවත දීම තුළ ශරීරයට ඉක්මවා ගන්න ගින් කය ලෙඩෙක් වෙන හැටි. ගියේ රස පස්සේ නමුත් අන්තිමට කය ලෙඩෙක් වෙනවා. ඒ ಗುಣ ගැන හිතුවේ නැති නිසායි. මේ නිසා මට නම් තේරෙන්නේ වෛද්‍යරු පෙන්වා දෙන ආකාරයට අපිට වෛද්‍ය උපදෙස් මත ಗುಣ අවශ්‍ය දේවල් ගන්න ඕන. ඒකේ දැනෙන රසක් දැනෙයි මේ මොහොතට සිතුවිල්ලට. ඒක පස්සේ පන්නන්න ඕන නැහැ. අන්නේ ඒක අල්ලගත්තාම රසය මම වෙන්නේ රසය එතකොට දිවේදී. එතකොට තමයි මේ රසයට ඇලෙන එකට තමයි සක්කාය දිට්ඨි කියන්නේ. කයට නෙමෙයි. රසය මම කොට ගත්තාම සක්කාය දිට්ඨි. රසය කියන්නේ රූප වේදනා සංඥා සංකාර පහක් දිවේ පහළ වෙන්නේ. ඒක අල්ලගත්තාම මම හැදෙනවා. මේ මම යනු එතකොට කොහෙවත් තිබුණ දෙයක්ුත් නෙමෙයි, තියෙන දෙයක්ුත් නෙමෙයි, ඒ මොහොතේ හට ගන්න දෙයක්. දිට්ඨි කියන එකේ තේරුමන්නේ එකයි, තියෙන දෙයක් නෙවෙයි, නමුත් මුලාවක්. දැන් දිට්ඨියට බැඳුනොත් අර සසරට හේතු ඉතුරු වෙන එක තමයි සංයෝජන කියන එකේ තේරුම. සක්කාය දිට්ඨි සංයෝජනය. දැන් ළමා කාලේ ඉඳලා මෙන්න මේ විදිහට රූපයට, ශබ්දයට, ගන්ධයට, රසයට ආදී වශයෙන් මේ අරමුණක් ඔස්සේ ඒක විඳින්න ගියොත් මොකද වෙන්නේ? දිගින් දිගටම මේ ඡන්දය, කාම ඡන්දය, කාමය වැඩෙනවා. එතකොට ඒක තමයි ලෝභය වැඩෙනවායි කියලා කියන්නේ. මොකක් නිසාද? සුබ නිමිත්ත නිසා. ඒක අලුතෙන් සුබයි කියලා හිතුවෝ සුබයි කියන අකුරු වචනේ දුව නෙමෙයි. අරමුණ සැපයි කියලා, හොඳයි කියලා, සාන්තයි කියලා ගන්නකට තමයි සුබ නිමිත්ත කියලා කියන්නේ. නැත්නම් මමත්වයෙන් ගැනීමට තමයි සුබ නිමිත්ත කියලා කියන්නේ. ජීවිත අවසානයේ දක්වාම එතකොට අපි ලෝභයෙන් වැඩෙනවා මේ වචනට අනුව ගත් කල.
තවත් ටිකක් එහාට අපි ගනිමු මේක. මේ අපිට ඇසට පේන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ නම් අපිට බාහිර ලෝක දේවල් නිසා පහළ වෙනව නිසානේ. ඒක තේරුම් ගත්ත හැකි. ඔබේ හිතට එන අරමුණු වල සුබ නිමිති නැද්ද? ධම්මකාම නැද්ද? මේවත් දික්ටි බවට පත් වෙනවා. ඔය කුඩා දරුවට ඉපදුනෙන් පස්සේ ජාතියක්, ආගමක්, රටක්, පරලොවක්, නිවනක්, අපායක් මොකක්වත් තිබුණේ නැහැනේ. ඊට පස්සේ මේ ලෝකෙ මේ නිමිති වලට ඇලෙන්න තමයි හිතෙන්නේ. මේවා තවදුරටත් විඳින්න තියනවා නම් හොඳයි. ජීවිතෙන් එහා පැත්තටත්, මරණයෙන් එහා පැත්තටත්. මොකද ජීවිතේ මරණයෙන් මේක කෙලවර බව දන්නවා. මේ ඔක්කොම ඉන් එහාට විඳින්න බැරි බව දන්නවා. ඒ නිසා ඉස්සරහටත් විඳින්න තියනවා නම් කැමතියි කියන අදහසට මිනිස්සු යට වෙනවා. ආන්න ඒ නිසා තමයි කෙනෙකුට පරලොවක් ඕන. තව මේවා විඳලාමදි තව ඉස්සරහට විඳින්න ඕන. අතක තියාගන්න. එහෙම ඉඳින්න ඕන නම් පරලොවක් තියෙනවත් තමයි. බලන්න දෙයක් නෑ ආයේ. දැන් ධම්ම කියන්නේ මොනවටද? රූප කියන්නේ ඇහැ නිසා පහළ වෙන. ශබ්ද කියන්නේ කන නිසා පහළ වෙන. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස නිසා පහළ වෙන එකක් තමයි මේ පහ. ඔය එකක්වත් නැතුවම සිතේ පහළ වෙනවා. බාහිර ප්‍රසාදයේ ගෝචර රූපයක් නැතුව අරමුණක්. ඒක රූප, ශබ්ද, ගන්ධ, රස වෙන්නත් පුළුවන්. තවත් දෙයක් වෙන්න පුළුවන්. සිත ඇතුලෙන් පහළ වෙන එක ධම්මාරම්මන. හොඳයි ඉතින් මෙහෙම හිතුනොත් එහෙම කෙනෙකුට මෙහි ඉතින් කයක් තියෙනවා දිරලා යනවා පොළොවට පස් වෙලා යනවා. මෙහෙම නෙමෙයි ඉතින් හිතුව පැතුව සම්පත් දෙන දිව්‍ය ලෝකයක් තියෙනවා. කප්රුක මහා භද්‍රකටේ සුරබිදේනුව කියලා ටිකකුත් තියෙනවා. අතපගාතු ගමන් හිතපු ගමන් සියල්ල හම්බ වෙනවා. එහෙනම් මීට වඩා සැපයි යන්න ඇත්තේ කියලා හිතුනොත් එහෙම. දැන් ඔබ හිතින් හදාගත්ත දිව්‍ය ලෝකයට යන්න නිමිත්තක් ගත්තා නේද? ඒක මේ පොළොව අහසේ උඩ කොහේ හරි තැනක තියෙනවා කියලා හිතාගත්තොත් එහෙම ධම්මකාම නෙවෙයිද? ඔබ දිට්ඨියකට අහු වෙලා නෙවෙයිද? තාමත් අපේ බෞද්ධයෝ බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ අපි මේ පොළොව උඩ ඉන්නවා වගේම පොළොව යට අපායකුත් තියෙනවා උඩ පැත්තේ දිව්‍ය ලෝකකුත් තියෙනවා කියලා. ඒවත් අන්තිමට ගත්තාම නිමිති දිට්ඨි. මම මේ ජීවිතයේ ගෞතමයන් වහන්සේගේ ශාසනයෙන් වන්දන බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම මිය ගිහින් සුතුසිත දිව්‍ය ලෝකේ හරි කොහේ හරි උපදිනවා. මම හදලා කියන දෙයක් මතක තියාගන්න. මං ගැන නෙමෙයි කතා කරන්නේ. එතෙන් වෙලා ඉඳලා මං අනාගත බුදුරජාණන් වහන්සේ අපම බණ අහලා නිවන් අවබෝධ කරනවා. දැන් ධම්මකාමෝ නෙවෙයිද? දැන් අනාගතයකට හදලා නැද්ද යන්න පාර? මේ අනාගතය හදලා දෙන්නේ මේ කැමැත්ත විසින් බව ඔබ දන්නේ නැහනේ. ඔබට මේ අරමුණේ සුබ නිමිත්ත විසින් තමයි තවදුරටත් මේ අනාගතයක් හදලා දෙන්නේ. නැත්නම් තේරුම් ගත්ත පුද්ගලයෙකුට ගෞතමයන් වහන්සේගේ ශාසනයේ නියම තියෙනවා අනාගත බුදුහාමුදුරනේ කලින් ඕන නේ. තවත් වචන කීපකින් කියනවා නම් ඔබ මගෙන් අහලා තියෙනවා නම් හොඳයි නැත්නම් පස්සේ වෙලාවක අහගන්න. ජීවත් වෙන්න ගිහිල්ලා මේ නිමිත්ත පාපයට නැඹුරු කරගත්තොත් ඊළඟ ධර්ම දේශනාවක මේක කියවෙයි. ඒ අනුව ඔහුගේ නිමිත්ත අසුබ නිමිත්ත නෙමෙයි වෙන්නේ ව්‍යාපාද නිමිත්ත නැත්නම් පටිඝ නිමිත්ත. ඒක වැඩි දියුණු කරගන්න පුද්ගලයා ජීවිතෙන් එහා පැත්තට ද්වේෂයෙන් පරලෝ යන්න පාරක් හදා ගන්නවා. ඔහුට හදාගත්ත අපායකට යන්න වෙනවා. මිනිසුන් මෙතනින් එහා පැත්තට පරලෝ යන්නේ තමන් හදාගත්ත අපායකට, හදාගත්ත දිව්‍ය ලෝකයට, හදාගත්ත ධානයකින් බඹලොවට. හදාගත්තේ නැත්නම් ඔහුට යන්න අපායක් නැහැ. හදාගත්තේ නැත්නම් දිව්‍ය ලෝකයක් නැහැ. හදාගත්තේ නැත්නම් රූපී ධානයක් යන්න බඹලොකුත් නැහැ. දැන් ඕවා කොහේ හරි තියෙනවා කියලා හිතන එකම ආපහු ආයෙත් නිමිත්තක් දිට්ඨියක් නෙවෙයිද? මේ බෞද්ධයින්ට පරම්පරාවෙන් ඇවිදින මෝඩකම් ටික අයින් කරන්න කොච්චර කල් බණ කියන්න වෙයිද අපිට? නමුත් හොඳ වචනයක් මතක තියාගන්න. ඒකෙන් පෙන්වන්නේ තමන් දුෂ්ටකම් කරලා ජීවත් වෙන්න ගියොත් සිතේ හැදෙනවා මේ නිමිත්ත ඊට අනුව හදාගත්ත අපායකට යන්න වෙනවා. තියෙන අපායකට යනවා නෙමෙයි තමන්ගේ දුෂ්ටකම් වලට හදාගත්ත අපායක කලක් දුක් විඳින්න වෙනවා. මේකට ඉතින් තේරෙන්න මනෝපුබ්බංගමා තේරෙන්න වෙනවා.
මේ නව සත්තාවාසී 31 තලයේම සිත මුල් කොට ගන්න හැදෙනව ඇරුණාම තියෙනව නන් නෙවෙයි. දැනට අපට නම් මේ ඇස්වලට මේ පුද්ගලයෝ ඉන්නවා තියෙනවා පේනවා වෙනවා වශයෙන්. නමුත් ඒකෙත් ආපහු ගත්තාම ඔය පේන්නේ අපේ හිතට එන නිමිත්ත නිසා නෙවෙයිද? දැන් එහෙමනම් ඔතනින් එහාට තව පැත්තක් තියෙනවා. මම කතා කළේ ඔය මම මිනිස්සෙන් වශයෙන් ගත් කල මේ අනාගත අරමුණක් පිළිබඳව අදහස් කරන එක. සමහර අයගේ තියෙන ඉතින් හොඳට ජීවත් වුණාන් පස්සේ මරණයෙන් පස්සේ ආයේ ලබන ආත්මෙත් එයාගේ බිරිඳ වෙලාම සැමියා වෙලාම හම්බ වෙන්නේ. ඒ සමහර අයගේ කල්පනාව තියෙන්නේ ඒ වගේ තුස්තිත ලෝකේ ඉන්න නැත්නම් මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්න ආපහු අනාගත බුදුහාමරණට. මේ ඔබ හැදුව අනාගතයයි. මුලා විසින් ඔබේ මුලාව විසින් මෙලවට ආවට පස්සේ හදලා දීපු අනාගතයක් මේක. ඕක ඔබට තියෙනවා නම් අනාගතයක් තියෙනවා. යන්න සසරකුත් තියෙනවා. ඒ කියන්නේ ඔබ තමයි මේ අනාගතය හදාගන්නේ. අර එහා පැත්තට සංයෝජන කියන එක ඔබ හදාගන්නේ. සංයෝජන හදාගන්නේ අරමුණෙන් නෙවෙයි අරමුණේ මුලා වීමෙන්. අරමුණේ මුලා වීමට ලෝභ පැත්තට තමයි සුබ නිමිත්ත කියලා කියන්නේ. ඔන්න ඔහමයි බුදුදහමේ මනස නැත්තම් සිත විග්‍රහ කරන්නේ. දැන් අපට තේරුම් ගන්න පුළුවන්කමක් තිබෙනවද? පුද්ගලයෙක් වශයෙන් අපි මේ කටයුතු කළාට අපේ ක්‍රියාකාරීත්වය රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය කියන අරමුණෙන් අරමුණට යන ගමනක්. අරමුණේ ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. ඒ අරමුණ තුළ තමයි සියලු ක්‍රියාකාරකම් තියෙන්නේ. එහෙනම් අරමුණ තුළ තමයි මම ඉන්න ඕන, කය නෙවෙයි. ගෙදර ගිහින් කල්පනා කරන්න ආපහු. කොහොමද මේ අරමුණ තුළ මම ඉන්න පුළුවන් කියලා. රූපේදී, ශබ්දේදී, ගන්ධේදී, රසේදී අපි මෙතන කතා කරන්නේ කාම පැත්ත විතරනේ. සුබ නිමිත්ත ගැන විතරයි. එතකොට මම තියනවද? මම හැදෙනවද? මේ හේතුන්ගේ ඵලයේ ස්කන්ධ පහ පහළ වෙනවා, නිමිත්තත් පහළ වෙනවා. අල්ලගත්තේ නැත්නම් මම හැදෙන්නේ නැහැ. මම කොට ගත්තේ නැත්නම් හැදෙන්නේ නැහැ. එතකොට ලෝභය මම කොට වෙනකොට සුබ නිමිත්ත කියන එකේ තේරුම ලෝභයෙන් ඇල්මෙන් මම හදා ගන්නවා. ලෝභය කියන්නේ කුසලයක්ද? නෑ, ලෝභය කියන්නේ අකුසල මූලයක්. අපි මේවා ඉගෙන ගන්නකොට ඉතින් මේ සසර ගමන සත්‍යය ගෙන යන්නේ ලෝභ දේශ මොහ විසින් කියලා තේරුම් ගන්න පුළුවන් නේ. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය නිබ්බානං කියලා තියෙන්නේ. අපි තව ශේ ප්‍රතිපදාව කතා කළේ නැහැ. තාමත් මේ කතා කරන්නේ නිමිත්ත කියන එක තුල. සුබ නිමිත්ත කියන එක. දැන් එතකොට ඔබට තේරෙනවද මේ විඳින ලෝකය කියන එක සිතුවිල්ලක තියෙන දෙයක්. මේ සිතුවිල්ලට ඇලුනේ නැත්නම් ඒක අවශ්‍ය කාර්යය කර දීලා එතන නැතුව යනවා, අපිට බාධාවක් නැහැ. මේ සිතුවිල්ලට ඇලුනහම ඒක නැති වුණාට නැති වෙන්නේ නීවරණයක් වෙලා හැවත් සංයෝජනයක් වෙලා හේතුවක් ඉතුරු කරලා. එතකොට සක්කාය දිට්ඨි සංයෝජන එකක් විතරයි අපි මේ කතා කරන්නේ. සක්කාය දිට්ඨියට බැඳෙනවා ඇත්තේ කොහෙන්ද එතකොට එහෙමනම්? ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, සිතෙන් එන අරමුණු හයේදී අරමුණේ අපි කතා කරන්නේ මෙතන සුබ නිමිත්ත නිසා, ඒ නිසා අපි ගන්නෙ ලෝභ පැත්ත විතරයි. මේවට තියෙන කාම, රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම පැත්ත විතරයි අපි කතා කරන්නේ. කාම නෙවෙයිද මම වෙන්නේ? කාම මම වෙනකොට කාම උපාදාන කියනවා. කාම නෙවෙයි මම. නමුත් කාම උපාදාන කියන්නේ කාමයේ මම වීම. දැන් තව එක වචනයක් ඉදිරිපත් කරලා මේ දේශනාව ඉදිරි කොටසට කල් තියෙනවා. ඉදිරි කොට පැහැදිලි කරන්න. බුදුරජාණන් වහන්සේගෙන්
බච්චගොත්ත බමුණ අහපු ප්‍රශ්නයකට උත්තරයක් තියෙනවා. මම ඒ මොකුත් කියන්නේ නැහැ මීට පෙර දේශනාවක කරලා තියෙනවා අහගන්න. මේ උත්පත්තිය පනවන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ උත්පත්තිය පනවන්නේ කොහොමද කියන එක. අනිත් ආගමික නායක උත්පත්ති පනවන හැටි තියෙනවා ඒකේ. උන්වහන්සේ වදාරනවා මම උපාදාන තියෙන කට්ටියටයි උත්පත්තිය පනවන්නේ, උපාදාන නැත්තම් උත්පත්තිය පනවන්නේ නැහැ. දැන් සරියුත් මොගලන් මහරහතන් වහන්සේලා උපාදානයෙන් මිදුණු බැවින් උන්වහන්සේලා උපන් තැන කතා කරන්න උන්වහන්සේට හැකියාවක් නැහැ, උත්පත්තිය පනවන්නේ නැහැ. දැන් අර උපාදාන කියන එකේ තේරුම මොකක්ද එතකොට එහෙනම්? ආයත් සසර උත්පත්ති ගත වෙන්නට හේතුවක් ඉතුරු වීම නේද? දැන් කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, ආත්ම උපාදාන ඕන තරම් කතා කර හැකියි අපිට මේවායේ. මේ උපාදානයේ ජීවිතේට එක වතාවක් ගන්න එකක් නෙවෙයිනේ. උපාදානයේ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණෙන් අරමුණට ගන්න පුළුවන්. උපාදාන කියන එකේ තේරුම ස්කන්ධ පංචකේ එහා යමින් ඊළඟ පැවැත්මක්, ඊළඟ හටගැන්මක්, මෙලෝ වශයෙන් හට ගැනීමක් සහ පරලෝ වශයෙන් හට ගැනීමක් සඳහා හේතු ඉතුරු කරන්නේ උපාදානය. බුදු සමය උපාදානෙන් මිදීම දේශනාකට මුල් කොටගත් දහමක්. මේ සුබ නිමිත්තේ තියෙන්නේ උපාදානය. මතක තබා ගන්න. උපාදානයට සිංහල වචනයක් ඔය පාවිච්චි කරලා දැඩිව ගැනීම කියලා. නමුත් මේ සුබ නිමිත්තේදී අරමුණ නැතුව ගියාට ඊළඟ හට ගැනීමක් සඳහා, මේ ජීවිතේ හෙට අනිද්දාට හට ගැනීමක් සඳහා, ජීවිතෙන් එහා පැත්තට පුනර්භවයක් සඳහා මේ හේතු ඉතුරු වෙනවා. අන්න ඒක තමයි සුබ නිමිත්තක තියෙන ආදීනවය. මේවට කියන්නේ කර්ම බීජ. අපි අද කතා කරන්නේ පව්පින් ධාන නිසා නොවන නිසා අපි පාප කර්ම පුණ්‍ය කර්ම බීජ කියලා ගන්නෙ නෑ මේකට. ඒ ගන්න පෙළවල් තියෙන පෙළවල් වලට අදාළ වචන ගන්න ඕන. දැන් මේ ධර්ම දේශනාව භාගයයි මම කළේ. එතනක අංග සම්පූර්ණ ධර්ම දේශනාවක් වෙන්න ඊළඟ පැයටත් සවන් දෙන්න වෙනවා. මොකද මට ඒක පැහැදිලි කරගන්න තරම් ඕන තරම් මේක පැහැදිලි කරගන්න මට ඕනකම තිබුණ නිසා මම පැහැදිලි කළා. දැන් ඒකේ අනිත් පැත්ත ආයෙත් පැහැදිලි කරන්න ඕන අනිත් පැත්තට. බුදුන් වහන්සේම වදාළ තවත් වචනයක් අරගෙන. ඒක තමයි අර ද්විත්ත ධම්ම පරියාය කියලා කියන්නේ. දැන් මෙතන අපි කතා කළේ කුමක්ද? මේ කාමච්ඡන්දේ, නූපන් කාමච්ඡන්දේ, උපදින්න උපන් කාමච්ඡන්දේ වැඩි දියුණු වෙන්නට මුල් වෙන්නේ මේ අරමුණ. ඇසෙන්, කනෙන්, නාසෙන් එන්නා වූ අරමුණ. අරමුණ කියන්නේ එහෙ තියෙන එකකුත් නෙමෙයි, පිට තියෙන එකකුත් නෙමෙයි. අරමුණ කියන්නේ මගේ කයත් නෙමෙයි. අරමුණ නිමිත්තක්. මේ නිමිත්තේ මොනවද තියෙන්නේ? ද්‍රව්‍යයක් තියනවාද? නමුත් මේ නිමිත්තට ඇලෙනකොට තමයි ඒකට පණ එන්නේ. ඒක තමයි මම බවට පත් වෙන්නේ. ඒක තමයි ඊට පස්සේ සංසාර ගමන බවට පත් වෙන්නේ. එපමණක් නෙමෙයි ඊට පස්සේ තව ධර්ම දේශනාවට ගන්න පුළුවන් ගත්තාම මේ කය මේ නිමිත්ත විසින් කොතරම් වහල් කරගන්නවද කියලා. එහෙනම් පෘථග්ජන සමාජය කියලා කියන්නේ සිත විසින් සිතට වහල් වීම විසින් සිත පාලනය කරන කයක්. අන්න ඒක තමයි ලෝකේ අවුල් වලට ඔක්කොටම මුල. නමුත් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ සිත තේරුම් ගැනීම තුළින්, සිත පාලනය කර ගැනීම තුළින් පාලනය වෙන කයක්. මේ සිතට වහල් වුණ කයේ ක්‍රියාත්මක වෙන්නේ මායя. මායя විදිහින් තමයි ඊට පස්සේ කය වචන ඔක්කොම ක්‍රියාත්මක කරන්නේ. සිත පාලනය කරගත්තොත් ඊට පස්සේ මාර බන්ධෙන් මිදුණු ක්‍රියාකාරකමක් තියෙනවා. අන්න අර සිත පාලනය කරගත්ත අයට තමයි මනුස්ස කියලා කියන්නේ ඇත්තටම. මනුස්ස ස්වභාවයන් ඔවුන්ගේ මතුවෙන්නේ අර පාලනය වුණ සිත තියෙන නිසා. පාලනේ නැති සිතේදී මතුවෙන්නේ මනුස්ස ස්වභාවයන් ඉක්ම අමනුස්ස ස්වභාවය. ඔබට මේක පේනවා. ඔබ ළඟත් පෙනේවි, සමාජයේ ක්‍රියාකාරකම් තුලත් පෙනේවි. එහෙනම් මේ අපි කතා කරපු කාරණෙන් පෙන්වන්න උත්සාහ කළේ මොකක්ද? බුදුන් වහන්සේ වදාරනවා තමන් සර්වඥතා ඥාණයෙන්වත් දැක්කේ නැහැ. මේ කාමච්ඡන්ද නැමැති නීවරණේ ඉපදිලා බැඳෙන හැටි මේ සුබ නිමිත්ත තරම්. එහෙනම් දොරවල් හයෙන්ම අපි කාමච්ඡන්දයට බැඳෙනවානේ, සසරට බැඳෙනවානේ.
එනම් දොරවල් 6ම පාවිච්චි කරලා එන් මිදෙන ආකාරය අපි ඊළඟ ධර්ම දේශනාවෙන් කතා කරමු. මේ විදර්ශනා කියන කාරණාවේදී පුද්ගලයන් ඉක්මවා යමින් හැම පුද්ගලයෙකුටම අදාළ ඇසකනාසය දිවකය මුල් කොට ගත්තා වූ අරමුණක් මුල් කොට කරුණු පැහැදිලි කර ගැනීම තේරුම් ගන්නට ඔබට මේ පැහැදිලි කිරීම හේතු වාසනා වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. මේ උතුම් ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කේ පොඩිමැණිකේ මැතිණිය විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානවලින් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තිය තමන්ට සහ ආශ්‍රය කරන සියලුම නෑහිතවතුන්ට මේ ආත්මය තුලදීම ධර්මාවබෝධය වේවා. දේශකයාණන් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වේවායි බලාපොරොත්තු වෙනවා. එසේම වේවායි ආශිර්වාද කරනවා.